කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නේ නැද්ද? විභාගේ ඇනගන්න වෙයි කියලා බයයිද? මොකක්ද මේකට කරන්න ඕනේ? ගුරුකමක්ද? අපොයි නෑ. ඒකට තමයි අලුත් ලෝකේ අපි ඉන්නේ ඕගොල්ලන් උදව්වට. පසුගිය දවස්වල අපේ බ්‍රෝලර්ස් ඉස්ලා කීප දෙනෙක් ඉන්නවා. විභාගෙට මතකෙට විදිහ පාඩම් මොකද කියලා. ඔන්න ඒ විදිහට අද දවස අපි අද කියලා දෙන්නේ යන්නේ විභාගෙට යද්දී ෆුල් සෝදනම් පිට ගේම් මොකද කියලා. අපි එකෙක්ලා පාඩම් කරන විදිහ දේවල් මතක තියාගන්න යොදාගන්න උපක්‍රම එකිනෙකාට වෙනස්. උදාහරණයක් හැටියට කිව්වොත් කෙනෙක්ට පාඩම් කරන සම්පූර්ණ නිශ්ශබ්ද පරිසරයක් ඕන වෙද්දී තවත් කෙනෙක්ට කැමති වෙන්න පුළුවන් ලාවට මියුසික් එකක් ප්ලේ වෙද්දී පාඩම් වැඩවල නිරත වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි අපි පහදින් කියලා තියෙන එක එක සිස්ටම් try කරලා තමන්ට වඩාත්ම සුදුසු ක්‍රමය මොකක්ද කියලා තේරුම් ගන්න එක. එහෙනම් පටන් ගමු. මුලින්ම මන්ත්‍රයක් ජප කරමු. මට පුළුවන් මම තමයි පුර ඕනෑම විභාගයක් ගොඩනගා ගන්න අත්‍යවශ්‍යම මන්ත්‍රය තමයි මේක. මේ මන්ත්‍රේ විතර කියලා හිතට හේතු ගන්නන්න ඕනේ තමන්ට ඕනෑම වාදකයක් ජය ගන්න පුළුවන් කියන එක. තමන් ගැන විශ්වාසය ඇති කරගන්නේ නැතිව වෙන කිසිම දෙයක් කළාට ඒ දේවල් සාර්ථක වෙනවා හොරයි නම් කපල්ලි. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි අනිත් අය පාඩම් කරන ක්‍රම ගැන ඕනට වඩා හිතන්න නොයන එක. ඔයා හිතන්න ඕනේ ඔයාගේ පන්තියේ පළවෙනිය පාඩම් කරන පැය ගණනාව එයා රැ කීය වෙනකම් පාඩම් කරනවද කියන එකවත් නෙමෙයි. ඔයාට වඩා සුදුසු පාඩම් රටාව මොකක්ද කියන එක ගැනයි. කාලකලමනාකරණය. විභාගයේ අත ළඟට ෆුල් රෂ් එකේ පාඩම් කරන අය අපි දැකලා තියෙනවා. සමහරවිට නම් විභාගයේ අත ළඟට ආවම පාඩම් කරලා බැලේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම කරන්න අමාරුයි. අපේ අරමුණ වෙන්න ඕනේ විභාගයේ ගොඩ දාගෙන විතරක් නෙමෙයි. අපි ඉගෙන ගන්න විෂයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමකුත් ලබා ගන්න එක. අන්න ඒ නිසා පාඩම් කරන එක අන්තිම මොහොත වෙනකම් කල් දාන්නේ නැතිව පාඩම් සියල්ල කවර කරගන්න යන තර කාල සීමාවක් ගැන අවබෝධයකට ඇවිත් කල් තියාම පාඩම් පටන් ගන්න මතක තියාගන්න. පාඩම් කරන තැන හදා ගැනීම. මෙන්න මේක ඔයාගේ පාඩම් වැඩ සාර්ථක කරගන්න බොහොම වැදගත් වෙන සාධකයක්. දැන් සමහරු ඉන්නවා ඇති පාඩම් කරන අය. මේ වැඩේ නරකයි කියලා අපි නොකියුවත් මේ වැඩේ වාගේ පාඩම් වැඩවලට වගේම විවේකයට අනවශ්‍ය බාධා ඇති වෙන්න පුළුවන් කියලා මතක තියාගත්තොත් හොඳයි. මොකද විතර කාමරයේ ඇඳ කියන්නේ අපිට විවේකී දක්වන තැනක්. ඒ වගේ තැනක නම් පාඩම් වැඩ කරද්දී ඉබේම අපිට අලස ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පාඩම් වැඩවලට ඇඳ යොදාගන්න එකෙන් වාගේ රාත්‍රී නිින්දට බාධා ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ නිසා හොඳම දේ තමයි පුටුවක වාඩි වෙලා මේසෙක තියාගෙන පොත්පත්වල වැඩ කරන එක. මේ තැන සෙට් කරගන්නදී පුළුවන් තරම් බාධාවන් අවම දැනක් සෙට් කරගන්න මතක තියාගන්න. අවශ්‍ය දේ ළඟට අනවශ්‍ය දේ ඈතට. පාඩම් කරද්දී වැදගත්ම දේ ගොඩක් වෙලා පාඩම් කරන එක නෙමෙයි. පාඩම් කරන ටික වෙලාවට හරි හොඳ අවධානයෙන් යුතුව ගත කරන එකයි. ඒ නිසා පාඩම් කරන්න ඉඳගනිද්දී පාඩම් වැඩවලට අවශ්‍ය දේවල් සියල්ලම තමන්ගේ අත ළඟින් තියාගන්න මතක තියාගන්න. ඒ කියුවේ කම්පියුටර් පෙට්ටි, කැල්කියුලේටර්, හයිලයිට් පෙන් ආදී එකින් නොකේ සියල්ලම. නැත්තම් සැරින් මේවා හොයන්න නැගිට යද්දී පාඩමට ඉබේම බාධා සිද්ධ වෙන්න පුළුවන්. මේ මොකද වෙන අමුතරව වතුර බෝතලයක් සැරින් තේ කෝපි තිබා එනවා නම් ග්ලාස් එකකට තේ කෝපි ටිකක් හපන්න මොන හරි ටිකක් ළඟින් තියාගත්තට වරදක් වෙන්නේ නැහැ. පාන්දර ඇහැරෙනවද? නැත්තම් පිටිපරාගෙන පාඩම් කරනවද? සමහරව අතර ජනප්‍රිය මතයක් තියෙනවා උදේ පාන්දර නැගිටලා පාඩම් වැඩ කළාම මතක තියෙනවා වැඩි කියලා. උදේ පාන්දර කියන්නේ ශබ්ද බද්ධ සහ කලන්තාරී බව අඩු වේලාවක් නිසා ඒ කතාව යම් කිසියක් තියෙන්න පුළුවන්. මේ කතන්දරේ හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහරවිට උදේ නැගිටිනවා කියන්නේ මරනවා වගේ වැඩක් නේ. ඒම කෙනෙක් අමාරුවෙන් නැගිටලා විදිකිරා වැඩි පොතක් දිහා බලන් හිටියට කිසිම දෙයක් ඔළුවට යන එකක් නැහැ. ඒම කෙනෙක්ට තමන් ප්‍රබෝධයෙන් සහ වැඩි අවධානයකින් යුතුව පාඩම් දෙන්න පුළුවන් වෙනත් වෙලාවක් හොයාගන්න එක තමයි සුදුසු. අපි කලින් කිව්වා වගේ පාන්දර ඇහැරෙනවත් බෑ නිදිමරන්නවත් දවසේ තිස්සේ පාඩම් කරන එකවත් නෙමෙයි වඩාත් වැදගත්. පාඩම් කරන්න පහසු කොයිම මොහොතකදී හරි අවධානය පිටින් නොගෙන පාඩම් කරන එකයි වැදගත්. එක දිගට පාඩම් කරන්න එපා. පාඩම් කරද්දී පැය ගණන් එක දිගට පාඩම් දෙන්න එපා. සාමාන්‍යයෙන් පැය එකමාරකට වඩා එක දිගට පාඩම් වැඩවල නිරත වෙන්න එපා කියලා තමයි පුරාණ පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. ඊට වඩා දිගු කාලයක් පාඩම් කරද්දී අවධානය පිටි යන්නත් කියවෙන දේවල් මතකෙන් නොරදී යන්නත් ඉඩ තියෙන වැඩිලු. හැබැයි නම් අපි නම් රෙකමන්ඩ් කරන්නේ මේ කාල සීමාව පැයකට අඩුවෙන් තියාගන්න කියලායි. විනාඩි 40කට වරක් විනාඩි 10ක විවේකයක්. එහෙම නැත්නම් විනාඩි 50කට වරක් විනාඩි 10ක විවේකයක් වගේ ගත්තම වඩා සුදුසු වෙයි. මේ විනාඩි 10 විවේකයේ ඇතුළතදී පුළුවන් තරම් මනස රිලැක්ස් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ව්‍යායාම සහ ආහාර පාඩම් කරන කලින් විනාඩි 10ක්වත් ඇවිදලා පොඩි ව්‍යායාම පාරක් දාලා ඇවිත්ම පාඩම් පටන් ගන්න වඩා සාර්ථකයි කියලා මතයක් තියෙනවා. මේ වැඩේ උත්සාහ කරලා බලන්න. ඒ වගේම තමයි පාඩම් වල අතරතුරට තමන්ට දෛනික අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය පානය කරන්න අමතක කරන්න එපා. පැනපීම සාක්ෂණික ආහාර වෙනුවට ශරීරයට ශක්තිය සපයන සමබර ආහාර වේල් ගැනීම ගැන අවධානය යොමු කරන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න පහළින් අලුත් ලෝකයක් විවර්ස්. Right, good morning. Good morning, sir. Okay, good morning. සුබම සුබ උදෑසනක් වේවා දුවල පුතාලට.
Then we have a little problem අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා and that is අපි 9ට class එක පටන් ගන්න දවස්වල there were about 80 participants සහභාගී වෙන ළමයි 80ක් විතර හිටියා. නමුත් 8:00ට පටන් ගත්තන් පස්සේ ඒක 50ටත් අඩු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. උදේ ඇහැරෙන්නේ නැති නිසාද මන් දන්නේ. I don't know the reason. හේතුව දන්නේ නැහැ. But if you want to work hard ඔයාට මහන්සිලා වැඩ කරන්න අවශ්‍ය නම් then you have to wake up early. උදේම නැගිටලා 8:00 වෙද්දි පාඩමට සම්බන්ධ වෙන්න වෙයි. මොකද ඉස්කෝලේ යද්දි 7:00 වෙද්දි ඉස්කෝලේ ගියානේ ඔයාලා නේද? right. එතකොට ඔයාලා join වෙනකන් තමයි මම අර videos දෙකක් පෙන්නුවේ. I hope that those videos would help you to think something about your examinations and about your future. ඔයාලගේ විභාගය සහ අනාගතය ගැන හිතන්න පොළඹවන්න ඇති ඒ දීපු මම පෙන්නපු videos ටික. ඒකෙන් කතා කරේ මොකද්ද? පාඩම් කරන්නේ කොහොමද? පාඩම් කරන වෙලාවල් බැලන්ස් කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව පොඩි අදහසක් ඉදිරිපත් කරේ. එතකොට අපි එතනින් එහාට දැන් වීඩියෝ එක ඉවරයි. අපි පාඩමට යමු. Okay? Right. අපි කතා කරමින් හිටියේ පුතා verbs ගැන. Am I correct? මම නිවැරදිද? Yes, sir. Okay. Right. අපි කතා කරමින් හිටියේ එතකොට give me a second. Right. Verbs ගැන තමයි කතා කරමින් හිටියේ. අපි main verbs තමයි අපේ පාඩම උනේ. Right? අපේ lesson එක උනේ පොදේ ප්‍රධාන ක්‍රියාපද නොහොත් කරන දේවල් actions ගැන තමයි කතා කරමින් හිටියේ. එතකොට අපි එතනදී සාකච්ඡා කරා දැන් අපි තුන්වෙනි දවසේ මේ verbs ගැන කතා කරන. එතනදී අපි discuss කරා මොකක්ද ක්‍රියාපද තියෙනවා uncountable number of verbs ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් main verbs තියෙනවා. එතකොට ඒ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයෙන් එක verb එකක් ගත්තාම එයාගේ ස්වරූප හතක් තියෙනවා. තව කෙනෙක් ගත්තොත් එයාගේ ස්වරූප හතක් තියෙනවා. තව කෙනෙක් ගත්තොත් එයාගේ ස්වරූප හතක් ඔය විදිහට ගණන් කරන්න බැරි තරම් ක්‍රියාපද ආපහු 7න් ගුණ වෙන්න ඕනේ ඇත්තටම main verbs ප්‍රමාණය හිතා ගන්න නම්. එතකොට මේ ආකාර හත එහෙම නැත්නම් ස්වරූප හත අපිට අතිශයින් වැදගත් වෙනවා පුතා when you are making sentences වාක්‍ය නිර්මාණය කරද්දී. right? ඒ හත් දෙනා ගැන තමයි අපි මේ එකින් එක ඉගෙන ගනිමින් හිටියේ. ඒ යටතේ අපි හිටියේ as I remember on the fifth one. පස්වෙනි එකේ තමයි අපි හිටියේ. පස්වෙනි ක්‍රියාපද වර්ගය උනේ present participles නොහොත් ing කියන ක්‍රියාපද ස්වරූපය. ing කියලා යාට නමක් හම්බ වෙන්නේ ඇයි? ing කියලා යාට නමක් හම්බ වෙන්නේ පුතා because base form එකට ing කියන suffix එක එකතු වීමෙන් තමයි අපි present participle එක නොහොත් ing form එක නිර්මාණය කරගන්නේ. right? මේක note එක ලිව්වා මම ආපහු මතක් කරගෙන යනවා පාඩමට සම්බන්ධතාවයක් ලබා ගන්න ඕනි නිසා. present participle verbs මෙයාගේ සිංහල තේරුම උනේ පුතේ වර්තමාන කෘදාන්ත ක්‍රියාපද. හැබැයි වර්තමාන කෘදාන්ත කියලා නමක් තිබුණාට මෙයාගේ කාලය tense එක වර්තමාන නෙමෙයි කියලා කතා කරා අපි නේද? එතකොට එයා ගැන අපි අදහස් කීපයක් බැලුවා. කිසිම අවස්ථාවක තනි ක්‍රියාපදයක් ලෙස නොයේදී. ඒ කියන්නේ go කියන එකේ ing එක එහෙම නැත්නම් go කියන එකේ present participle එක ගත්තාම going එයාව කොයි අවස්ථාවකවත් අපි තනි ක්‍රියාපදයක් විදිහට යොදාගන්නේ නැහැ. නේද? I going to the school කියලා වාක්‍යයක් ලියන්න බෑ කියලා අපි කතා කරා. ඒ වගේම කාලයක් නොමැති ක්‍රියාපද වර්ගයක් කියලා කතා කරා. අනිවාර්යයෙන්ම be ක්‍රියාපදයක් සමග යෙදෙනවා කියලා කතා කරා. එතකොට I going to the school කියලා sentence එක incorrect වැරදි. ඒ නිසා අපි ඉදිරියෙන් ගැළපෙන සුදුසු be verb එකක් යොදා ගන්න ඕනේ උදව්වට. I am going to the school. එහෙම නැත්නම් I was going to the school. එහෙම නැත්නම් I will be going to the school විදිහට I ට ගැළපෙන කාලයට ගැළපෙන be verb එකක් අපි පාවිච්චි කරන්න ඕනේ මේ present participle වාක්‍යයක භාවිතා කරන්න නම්. යෙදෙන be ක්‍රියාපදයේ කාලය අනුව වාක්‍යයේ කාලය තීරණය වෙනවා. ඒ කියන්නේ am the is the are the එහෙනම් present tense. was the were the එහෙනම් past tense. will be the shall be the එහෙනම් future tense වෙනවා. right? මේ විදිහේ උදාහරණ කීපයකට අපි බලුවා. මේක සාකච්ඡා කරලා අවසానයි. finished. Then we concentrated අපි ඊට පස්සේ අවධානය යොමු කරා මොකක් ගැනද? මේ present participle verb එකක් භාවිතා කරමින් sentence හදන්නේ කොහොමද කියලා. right? subject එකක් අපිට ඕනේ. ඒතර මම active voice වාක්‍ය ගැන තමයි අවධානය මෙතනදී යොමු කරන්නේ. and we need a be verb.
present participle verb එකක් ඕනි complement එකක් ඕනි. be verbs ටික මතක් කරගත්තා මෙන්න මෙහෙම 7 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 7 දෙනා කාලයන් තුනට බෙදෙනවා මෙන්න මේ විදිහට. right මේ අඟහරුවල කතා කරපු දේවල් මම මේ පෙන්නගෙන යන්නේ. මේ විදිහේ උදාහරණ තුනකුත් අපි කතා කරා. right එතකොට ඔය හැදෙන වාක්‍යයට අපි නමකුත් දුන්නනේ. මේ කොටුව ඇතුලේ තියෙන sentence එකට අපි නමකුත් දුන්නා continuous tense එකක් කියලා නේද? tenses පාඩමේදී හම්බ වෙන විශේෂ වාක්‍ය රටාවක් continuous tense කියලා හඳුන්වනවා මෙන්න මේ විදිහට හැදෙන වාක්‍ය රටාව. past participle වලට යන්න කලින් විශේෂයක් මම කතා කරනවා කියලා කිව්වා. yes ඒ තමයි present participle වල අමතර දැනුමක් අපි ලබා ගන්න උත්සාහ කරනවා මෙතනදී. ඒ තමයි පුතා වෙනත් ක්‍රියාපද වලට නොමැති right වෙනත් ක්‍රියාපද වලට නොමැති විශේෂ භාවිතයක් විශේෂ ප්‍රයෝජනයක් තියෙනවා මෙන්න මේ present participle කියන ක්‍රියාපද වල. present participle දැන් අපි පළවෙනි වර්ගය මතක් කරොත් එහෙම ඒ පුතේ present plural නේ. අපිට කෙලින්ම කියන්න පුළුවන් present plural verb කියලා. ඇයි මොකද ඒවා ක්‍රියාපද. present singular verb කියන්න පුළුවන්. past verb කියන්න පුළුවන්. future verb කියන්න පුළුවන්. මොකද කලින් කතා කරපු වර්ග හතරම genuinely they are verbs පුතා. නියම වශයෙන්ම ගත්තොත් එහෙම උප්පත්තියෙන්ම යාලා ක්‍රියාපදම තමයි. යාලා වැඩ කරන්නේ ක්‍රියාපද විදිහටම තමයි. හැබැයි මේ present participle වලට present participle verb කියලා භාවිතා කරන එක අසාධාරණයි. එයාට කරන අසාධාරණයි. ඒකට හේතුව තමයි present participle කියන්නේ පුතේ පද වර්ගයක්. it is a type of word වචන වර්ගයක්. එයාව භාවිතා කරන එක විදිහක් විතරයි ක්‍රියාපද වෙන්නේ. ඒ නිසා මේ පාඩම ඇතුලේදී main verbs කියන lesson එක ඇතුලේදී අපි present participle verb කියලා පාවිච්චි කරාට ඇත්තටම present participle ඊගවට කතා කරන past participle උත් එහෙමයි. present participle past participle කියන්නේ පුතේ පද වර්ගයක්. එයාගේ එක භාවිතයක් විතරයි මේ verbs කියලා අපි හඳුන්වන්නේ. right එතකොට අපි මෙන්න මේ විදිහට මේ විදිහට අපි කතා කරා present participles භාවිතා කරන්න පුළුවන් අපි වාක්‍යයක පළවෙනි ආකාරය තමයි verb එකක් විදිහට. ඒක අපි කතා කරලා ඉවරයි. දෙවෙනි ආකාරය පුළුවන් අපිට adjective එකක් විදිහට නාම විශේෂණයක් විදිහට භාවිතා කරන්නත් පුළුවන් පුතේ. තුන්වෙනි ආකාරය විදිහට අපිට noun එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. මේ දීලා තියෙන present participles right. ඒ කියන්නේ present participles කියන ක්‍රියාපද present participles කියන පද වර්ගයේ ඇත්තටම ගත්තොත් එහෙම භාවිත තුනක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරනවා. right මේක ගිය සතියේ ලිව්වද? මෙන්න මෙහෙම භාවිත තුනක් තියෙනවා කියලා ලිව්වද? ලිව්වා? ඔව් සර්. ලිව්වා නම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහේ භාවිත තුනක් තියෙනවා. okay වට දෙන්න ඉස්සලා ඉතලයක් දාගන්න. අපි මේ යටතේ පොඩි නෝට් එකක් ලියනවා ඊට පස්සේ ඔන්න ඔය විදිහේ භාවිත තුනක් තියෙනවා. right ඒකෙන් මම verb එකක් විදිහට පාවිච්චි කරන හැටි කතා කරලා අවසానයි. and today we are going to discuss how to use present participle as an adjective and as a noun. මේ adjective එකක් විදිහට noun එකක් විදිහට කොහොමද present participle භාවිතා කරන්නේ කියන කාරණේ තමයි අපි කතා කරන්න යන්නේ. 10 වසරේ ඉන්න ළමයි විදිහට මම හිතනවා adjective එකක් කියන්නේ මොකද්ද noun එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාගේ ඔළුවේ දැනටමත් අදහසක් තියෙනවා. ඒ නිසා මම නාම විශේෂණයක් කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දෙන්න යන්නේ නැහැ. noun එකක් කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දෙන්න යන්නේ නැහැ. ඒක 7 8 9 වගේ පන්ති වලදී ඉගෙනගෙන තියෙන්න ඕනේ. right ඒ නිසා මම මෙතනදී කෙලින්ම යනවා present participle එක කොහොමද adjective එකක් වෙන්නේ? present participle එක කොහොමද noun එකක් වෙන්නේ කියන කාරණේ තමයි මෙතනදී කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. right බලන්න මම පල්ලෙහා දෙන උදාහරණය පුතේ අනුමාත්‍රිකාව ලියාගමු මෙන්න මේ විදිහට. present participles as adjectives. වර්තමාන කෘදන්ත නාම විශේෂණ ලෙස. වර්තමාන කෘදන්ත නාම විශේෂණ ලෙස. ඒ යටතේ මම දෙන උදාහරණය බලන්න.
he has a big pool. ඔහුට තියෙනවා ලොකු තටාකයක්. අපි තුමේ අලුතින් ගෙයක් හදලා ඔහු කියන කෙනා ඒ ගෙදර ඉස්සරහා හදලා තියෙනවා pool එකක්. right? pool කියන්නේ පුතේ තටාකය නාන්න භාවිතා කරන්නේ අපි නාන්නේ pool වලනේ නේද? හැබැයි ඒකේ වතුර ගලාගෙන යනවා. මේක රමුතුන් තව නමක් දෙනවා අපි ඇල කියලා නේද? එතකොට සමහර ගෙවල් වල ඔය කොළඹ පැත්තේ එහෙම ගෙවල් වල ඇලවල් නම් නෑ නේ. එතකොට යාළගේ ගෙවල් වල ගොඩක් සල්ලිකාරයෝ ඉන්නවා නම් යාළගේ ගෙවල් වල පුතේ pool එකක් සාමාන්‍යයෙන් ගෙදර තියෙනවා. right? එතකොට මෙතන තියෙන sentence එක තමයි he has a big pool. ඔහුට තියෙනවා විශාල තටාකයක්. එතකොට pool කියන්නේ පුතා noun එකක් නේද? මං හරිද? pool කියන්නේ noun එකක් නාම පදයක්. ඒක ගැටලුවක් නෑ. එතකොට මම big කියන වචනේ අයින් කරොත් එහෙම මේ තියෙන sentence එකේ big කියන වචනේ අයින් කරොත් එහෙම sentence එක තියෙන්නේ he has a pool. ඔහුට තියෙනවා තටාකයක්. ඔහුට තියෙනවා තටාකයක් කියලා වාක්‍යයක් තමයි ලැබෙන්නේ. එතකොට ඔහුට තියෙන දේ තමයි තටාකය. ඒ කියන්නේ දෙයක් ඒක ඒ කියන්නේ පුතේ නාම පදයක් වෙනවා. හැබැයි ඔහුට තටාකයක් තියෙනවා කියලා කියද්දී තටාකය ගැන යමක් මුකුත් කියවෙන්නේ නැහැ. pool එක ගැන මුකුත් කියවෙන්නේ නැහැ. මොන වගේ pool එකක්ද කියලා කියවෙන්නේ. මොකක් හරි තටාකයක්. හැබැයි ඒ pool කියන වචනය නාම පදයට ඉදිරියෙන් අපි big කියලා වචනයක් එකතු කරොත් big කියලා වචනයක් එකතු කරොත් එහෙම අර pool එක පිළිබඳ යම්කිසි විස්තරයක් කියවෙනවා. නේද? මොන જાතිය pool එකක්ද? මොන විදිහේ pool එකක්ද? ඒ pool එකේ ප්‍රමාණය කොච්චරක්ද කියලා විස්තර වෙනවා පුතේ big කියන වචනයෙන්. big කියන වචනයෙන් මොකද කරන්නේ? pool කියන නාම පදය ප්‍රමාණාත්මකව විස්තර කරනවා. ඒ කියන්නේ විස්තර කිරීමකට ලක් වෙනවා. නාම පදයක් විස්තර වෙනවා නම් යම්කිසි වචනකින් අපි ඒ වචන හඳුන්වනවා නාම පදයේ විස්තර කරන, නාම පදයේ විශේෂණය කරන, නාම විශේෂණ නොහොත් adjectives කියලා හඳුන්වනවා. එහෙනම් අපිට මෙතනදී පැහැදිලි කරගන්න පුළුවන් මොකද්ද? big කියන එක නාම විශේෂණයක් නොහොත් adjective එකක් වෙනවා කියලා. මම මේ sentence එකම මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරනවා. He has a swimming pool. ඔහුට තියෙනවා පිහිනුම් තටාකයක්. ආපහු පුතේ pool කියන්නේ pool කියන්නේ අර උඩින් තිබුණ pool එකමයි noun එකක් තටාකය කියන noun එකයි ඔය තියෙන්නේ. right? මම ආපහු swimming කියන වචනේ අයින් කරනවා මෙතන. right? ඔන්න දැන් swimming කියලා වචනයක් මේ sentence එකේ නැහැ. ඔන්න ආපහු sentence එක තියෙන්නේ පුතේ මොකද්ද? he has a pool. ඔහුට තියෙනවා තටාකයක්. හැබැයි ඒ වාක්‍ය තුලත් අර වගේම තටාකයේ මොන වගේ තටාකයක්ද කියලා කියවෙන්නේ නැහැ. හැබැයි swimming කියන වචනේ මෙතෙන්ට ආපුවාම ඒක මොන විදිහේ තටාකයක්ද මොන වගේ ප්‍රයෝජනයක් ගන්න තටාකයක්ද කියලා කියවෙනවා. මේක නිකම්ම නිකන් තටාකයක් නෙමෙයි මේක පිහිනුම් තටාකයක්. එහෙනම් තටාකය කියන වචනය පිහිනුම් කියන වචනයෙන් විස්තර වෙනවා මොන විදිහේ තටාකයක්ද කියලා. එහෙනම් swimming කියන එකනොත් මොකද කරන්නේ පුතේ? swimming කියන ing form එකනොත් මොකද කරන්නේ? විස්තර කරලා දෙනවා, විශේෂණය කරලා දෙනවා pool එක මොන જાතියේ pool එකක්ද කියලා. එහෙනම් swimming කියන්නේ මෙතනදී මොකද්ද පුතේ? adjective එකක් නොහොත් නාම විශේෂණයක් වෙනවා. right? නාම විශේෂණ වර්ග ගොඩක් තියෙනවා. එතකොට මේ big කියන්නේ නාම විශේෂණ එක වර්ගයක්. අනිත් වර්ගය තමයි පුතේ අපි මේ සාකච්ඡා කරන්න මේ පාඩම තුලදී present participle adjectives නොහොත් ing adjectives. ඒ කියන්නේ present participle කියන පද වර්ගය නාම විශේෂණයක් විදිහට භාවිතා කරනවා කියන දේ මෙතනදී ඔප්පු කරගන්න පුළුවන් වෙනවා. right? අපේ සාමාන්‍ය ජීවිතයේදී මේ විදිහට තියනවා පුතේ නිතර භාවිතා කරන ing adjectives. එතකොට ක්‍රියාපදයක් විදිහට නෙමෙයි මෙයාලා පාවිච්චි වෙන්නේ නාම විශේෂණයක් විදිහටයි පාවිච්චි වෙන්නේ. මෙයා ක්‍රියාපදයක් වෙන්නේ නැහැ කොහොමවත්. ඇයි? පුතේ මෙයා verb එකක් වෙන්න නම් swimming කියන එක verb එකක් වෙන්න නම් අනිවාර්යෙන් ඉදිරියේ be verb එකක් තියෙන්න ඕනි කිව්වා නේද? බලන්නකෝ be verb එකක් නැහැ. කියලා article එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයා කොයි අවස්ථාවකවත් මොකක්ද verb එකක් වෙන්නේ නැහැ පුතේ. මෙතනදී මෙයා adjective එකක් තමයි වෙන්නේ. okay? right. ලියන්න මෙන්න මේ උදාහරණ දෙක. big සහ swimming කියන දෙක underline කරන්න pool කියන එක වෙන පාටකින් ලියන්න. ඒක noun එකක්. pool කියන එක noun එක. swimming කියන එක පුතේ adjective එකක් වෙනවා. adjective කියන එක අපි shorten form එකෙන් ලියන්නේ a d j කියලා අපි dot එකක් තියෙනවා.
so I think ඉතින් මම හිතනවා හැමදෙනාටම දැන් පැහැදිලි ඇති swimming කියන එක කොහොමද adjective එකක් එහෙම නැත්නම් නාම විශේෂණයක් උනේ කියලා. නාම පදයකට කලින් අපි ing adjective එක භාවිතා කරනවා නාම විශේෂණයක් විදියට. As I told you, there are many common ing adjectives in our day-to-day life that we meet. අපේ එදිනදා ජීවිතයේදී අපිට මුණ ගැහෙන ing adjectives පුතේ ගොඩක් තියෙනවා. පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම ඕන තරම් උදාහරණ අපිට හොයාගන්න පුළුවන්. Okay, so now I am going to show you some of them. මම මේ වගේ කීපයක් ඔයාලට පෙන්වන්නයි යන්නේ. මේක ලියලා ඉවරයි කියලා මම අපේක්ෂා කරනවා. Okay, බලන්න මෙතන දීලා තියෙන right ing adjectives ඔයා දන්නවද කියලා. present participle adjectives කීපයක් තමයි මේ බලන්න යන්නේ. උදාහරණ වශයෙන් මම පෙන්නගෙන පෙන්නනවා opening door විවෘත වන දොර, flying bird පියාඹන කුරුල්ලා, jumping bag මේක අවුරුදු උත්සවවලදී තියෙන සෙල්ලමනේ නේද? washing machine sayuri, yes, very good. ඊට පස්සේ visiting card ඔය business කරන අය භාවිතා කරන කාඩ් ඔය ආදියා. singing competition මේ දවස්වල voice යනවනේ නේද? jumping spider පනින මකුළුවා. waiting room hospitals වල එහෙම තියෙනවා waiting room එකක්. dying earth මේ දවස්වල පෘථිවියට වෙන දේ නේද? helping hand උපකාරශීලී දෑතක්. running man දුවන මිනිසා. boiling water නටන වතුර. losing team පරාජය වෙන කණ්ඩායම. barking dog බුරණ බල්ලා. කියමනක් තියෙනවා නේද? barking dog never bites කියලා. බුරණ බල්ලා හපා නොකයි කියලා. බොරුනම් බල්ලෙක් බොර ගිහලා කකුල දිහා බලන්න ඌ කන්නේ නැහැ. dancing star පරණ තිබුණ reality show එකක් මේ. crying baby අඬන බබා. පොඩි කාලේ ඔයාලත් මෙහෙම තමයි. winning ticket දිනන ලොතරැයිය. dining table කෑම මේසය. fishing net මාළු දැල. walking path ඇවිදින මන්තිරු අර ඇමති කෙනෙක් ගැලෙව්වේ නේද? washing machine අර සයිරු දුන්න උත්තරේ. එදිසෝදන යන්ත්‍රය. listening activities. winnowing fan කියන පුතේ කුල්ල ගෙවල් වල ඇති නේද මේක? hanging plants එල්ලෙන පැලෑටි. reading book writing book කියන එකත් උදාහරණයක් නේද? walking stick හැරමිටිය අනාගතයේ අපිත් මේ විදිහටම තමයි. winning team ජයග්‍රහණය කරන කණ්ඩායම ලංකාවේ ටීම් එකක් ඈත අතීතයේ දිනපු තරගයක්. swimming pool මං දුන්න උදාහරණය කලින්. sleeping tablets නිදිපෙති. ගොඩක් බිව්වොත් එහෙම දීර්ඝ කාලයක් නිදා ගන්න පුළුවන්. rising sun නැගෙන හිරු. cutting tools කියන්නේ කපන උපකරණ. cutting board අර එළවලු කපන ලෑල්ල. pumping water පොම්ප කරන වතුර. right? පැහැදිලි වෙන්න ඇති. drinking water very good කලන. sitting room very good භූමිද්‍යා sitting room කියන්නේ ශාලයේ ස්තූපුව. අශිනී reading books very good. උදාහරණ කීපයක් ළමයි දීලා තියෙනවා. you are also correct. මීරාන් කියන මේ මැච් එක T20 World Cup එකේ කියලා නේද? ඒවත් මතකයි ළමයි. හොඳයි. අන්න එතනින් පැහැදිලි වෙනවා පුතේ මොකද්ද? present participles එහෙම නැත්නම් ing form අපිට උදාහරණ විදිහට පාවිච්චි කරන්න පුළුවන් adjectives විදිහට. මේකෙන් තුනක් විතර අපි ලියමුද? මේක ලියන්න පුතේ උදාහරණ තුනක් විදිහට. bathing place ගන්න පුළුවන් පුතේ. yes. bathing place. on a bathing kit, bathing suit, නාන ඇඳුම. උඩ තියෙනවා ඉතින් භාවිතා කරන්න පුළුවන්. cleaning chart වලගේ classroom එකේ සඳහන් කරලා තියෙනවා නේද? අතු ගන්න ළමයිගේ විස්තරයක්. මයිලෝ වල ඇඩ් එකක් යනවා winning spirit කියලා. flying bird ලියන උදාහරණයකට helping oh very good රසාංග helping verbs නේද? අපේ පාඩමේ පළවෙනි කොටස උපකාරක ක්‍රියාපද. අන්න right very good. helping verbs කියන්නේ පුතේ එතකදී helping කියන්නේ ing adjective එකක් එනවා. riding bicycle yes පුළුවන්. මම තව උදාහරණයක් දෙන්නම්. අපි ගමු singing competition. උදාහරණ තුනක් විතර ලියමු ඈ. singing competition.
competition කියන්නේ පුතේ තරඟය නැත්තම් තරඟාවලිය. racing car Janit, yes, very good. racing car කියන එකත් හරි. හොඳ උදාහරණයක්. අපි තව උදාහරණයක් ගමු. running man දුවන මිනිසා. මේ අර ෆොටෝ එකේ පෙන්නන්නේ පුතා මම උදේ පාන්දර නැගිටලා දුවනවා. ඒකට ඒ ගත්ත ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නේ මගේ ෆොටෝ එක. උදේ නැගිටලා අපි දුවනවා නම් බැරියයි නේද? Right? Okay, now you have the idea of how to make ing adjectives. කොහොමද ing adjectives හදන්නේ, නිර්මාණය කරන්නේ, පාවිච්චි කරන්නේ කියන එක ඔයාලට දැන් ඔන්න අදහසක් තියෙනවා ඔයාලගේ කියලා මම හිතනවා. yes මම දුවනවා උදේට. Okay, right. එතකොට අපිට මේ running man කියන කොහොනම් sentence එක යොදන්න පුළුවන් නේද? Right? I saw a running man. මම දුවන මිනිසෙක් දැක්කා. නැත්තම් එයා subject එකක් විදිහට ගත්තොත් එහෙම running man is very healthy. දුවන මිනිසා ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. නේද? ඊට පස්සේ අපි ගත්තොත් boiling water. I put my hand here. I put my hand into boiling water. නටන වතුර ඇතුළට මං අත දැම්මා. දැන් අත නෑ මගේ. right? ඔය විදිහට sentences නිර්මාණය කරන්නත් පුළුවන්. Burning issues, yes, very good Bhumidya. Burning issues, very good. Good example. Right. ඔන්න මං එහෙනම් ඊගාට කතා කරනවා පුතේ දෙවෙනි මාතෘකාව විදිහට present participles මම පාවිච්චි කරනවා. ලොකු නෝට් එකක් දෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙනවා ඇති නෝට් එකක් අවශ්‍ය නම් කියන්න ඈ. මම දැන් භාවිතා කරනවා present participles as nouns. present participles පුතේ නාම පදයක් විදිහට භාවිතා කරද්දී right ing form නාම පදයක් විදිහට භාවිතා කරද්දී gerunds කියන නමින් අපි ඒවා හඳුන්වනවා gerunds. සමහර ලාවට මේවා verbal nouns කියලා හඳුන්වනවා ක්‍රියාපදමය නාම පද කියන නම. gerunds කියන්නේත් ඒවම තමයි ing නාම පද විදිහට භාවිතා කරන්නයි යන්නේ. ඉස්සෙල්ලාම මම පැහැදිලි කරන්න නාම පදයක් කියන්නේ මොකක්ද කියලා. මොකද මේ වෙනකන් ඔයාලගේ හිතේ මේ වෙනකන් ඔයාලගේ ඔළුවේ තියෙන අයිඩියා එක තමයි නාම පදයක් කියන්නේ පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක් කියන එක. මං හරිද? noun එකක් කියන්නේ පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක්. ඒ හැර වෙන නාම පද වර්ගයක් තියෙනවනේ ටග් ගාලා මට මැසේජ් එකක් කියවන්න බෑ. පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක් තමයි පුතේ නාම පද කියන්නේ. හරි. ඊට අමතරව හැබැයි තව නාම පද වර්ගයක් තියෙනවා මොනවද? think and tell me හිතලා කියන්න. noun එකක් කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක්. ඔය බලමු. feelings විදීමක් හැඟීමක් හරි හිරුනි රසාංග හරි. ඒකට අපි නමක් කියනවා. මොකක්ද ඒකට කියන්නේ? උත්තරේ හරි. මොකක්ද ඒකට දෙන්නේ නම? nouns වර්ග හතරක් තියෙනවා. නාම පද වර්ග හතරක් තියෙනවා පුතේ. ඒකෙන් පළවෙනි එක තමයි ඔයාලා ඔය කිව්වේ. person පුද්ගලයෙක්. එහෙම නැත්නම් දෙයක්. එහෙම නැත්නම් place එකක් තමයි අපි හඳුන්වන්නේ nouns කියලා. අනිත් වර්ගය මට නම ඕනේ. හැඟීමක් ඕකේ හරි. ඔයාලා කියන උත්තර හරි. අපි ඒ වඳුනනවා පුතේ හතරවෙනි වර්ගේ මම නමක් දෙන්නම් ටයිම් යන නිසා right අපි ඒ වඳුනනවා පුතේ abstract nouns කියලා. abstract nouns එහෙම නැත්නම් අපි ඒවට ideas කියලා කිව්වත් හරි. අදහස්. මම examples දෙන්නම්. එතකොට වැඩේ පැහැදිලි වෙයි. පුද්ගලයෙක් තමයි පුතේ teacher කියන්නේ. teacher කියන්නේ පුද්ගලයෙක්. so the teacher is a noun. things table අල්ලන්න දකින්න ඒ කියන්නේ touchable. ඇල්ලිය හැකි වස්තුන් තමයි පුතේ දේවල් කියන්නේ. එතකොට ටේබල් කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒක පුතේ noun එකක් වෙනවා. places වලට උදාහරණයක් දුන්නොත් එහෙම ඒ කියන්නේ අපිට යන්න පුළුවන් ස්ථානයක්. as an example school
ස්කූල් කියන්නේ පුතේ ප්ලේස් එකක්. ඒ කියන්නේ ඒක noun එකක් වෙනවා. එතකොට පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක් තමයි සාමාන්‍යයෙන් පොඩි පන්ති වලදී නාමපද විදිහට අඳුරගන්නේ. හැබැයි දැන් ලොකු ළමයි විදිහට you have to know that there are another type of noun, abstract nouns එහෙම නැත්නම් ideas කියලා දුන්නා. උදාහරණයක් මම දෙන්නද? knowledge. knowledge කියන්නේ දැනුමනේ. දැනුම කියන්නේ පුතේ නාමපදයක්. හැබැයි එයා පුද්ගලයෙක් නෙමෙයි. අපි කියන්නේ නැහැ දැනුම යනවා පාරේ කියලා. පාරේ යන්න දැනුම යනවා. We don't tell like that. ඊට පස්සේ දැනුම කියන්නේ දෙයක් නෙමෙයි. අල්ලන්න බෑනේ දැනුම. බැරිලාව දැනුම අල්ලන්න පුළුවන් වුණා නම් මොකද වෙන්නේ? කඩකාරයෝ පැකට් කරලා විකුණයි කඩේ. right? දැනුම පැකට්, දැනුම කිලෝ ගණන්, දැනුම ලීටර් ගණන් විකුණයි. හෙට විභාගය කියලා අද ගිහිල්ලා ඉල්ලන්න තියෙන මුදලාලි මට දැනුම ලීටර් එකක් දෙන්න. මුදලාලි මට දැනුම කිලෝ 5ක් දෙන්න. සල්ලි වැඩියෙන් තියන අය දැනුම කිලෝ ගොඩක් අරන් ඇවිල්ලා විභාගෙ හොඳට ලියයි. right? දැනුම එහෙම දෙයක් නෙමෙයි. අර කියමුකුත් තියෙනනේ සිංහලෙන්. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. සහ තව කියමනක් තියෙනවා අපි ඉගෙන ගත්තේ කාටවත් හොරකම් කරන්න බෑ. හොරකම් කරන්න බැරි එකම දේ දැනුම පමණයි. එතකොට දැනුම කියන්නේ දෙයක් නම් ඒක හොරකම් කරන් යන්න පුළුවන්. හැබැයි දැනුම කියන්නේ දෙයක් නේ. so දැනුම කියන්නේ දෙයක් නෙමෙයි. ඒ නිසා කාටවත් ඒක හොරකම් කරන්න බෑ. you have to gain that. ඔබ ඒක ලබා ගන්න ඕනේ into your mind. ඔබේ මනසට. right? එතකොට දැනුම කියන්නේ ස්ථානකුත් නෙමෙයි යන්න පුළුවන්. එතකොට දැනුම කියන්නේ පුද්ගලයෙක් දෙයක් හෝ ස්ථානයක් නොවන නාමපද වර්ගයක් වෙනවා. ඒතර මම මෙතනින් සරල වශයෙන් පැහැදිලි කරේ නාමපද කියන්නේ මොනවද කියන එක. right? නාමපද වර්ග 4ක් තියෙනවා. දැන් අපේ වැඩේ මොකද්ද? අපි කරන්න යන්නේ පුතේ ing පදයක් අරගෙන right? present participle එකක් අරගෙන ඒක noun එකක් විදිහට පාවිච්චි කරන්නයි යන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා අපි බලමු. මුලින් මේ 4 ලියා ගන්න පුතා. මාතෘකාව ලියලා nouns වර්ග 4 මොනවද කියලා ලියා ගන්න. ඊට පස්සේ මම කතා කරන්නම් කොහොමද ing noun එකක් වෙන්නේ කියලා. Okay, Samali. තව තප්පර 10න් මම යනවා ඊගව ස්ලයිඩ් එකට. ඒ විදිහට ඉලිවර වෙන්න. right. අන්න බලමු කොහොමද present participles gerunds වෙන්නේ කියලා බලමු. Look carefully. present participle nouns not gerunds ගැනයි මේ කතා කරන්න යන්නේ. Look at this sentence. මේ වාක්‍ය දෙස බලනු. Brother is a mechanic. සහෝදරයා කාර්මිකයෙක්. එහෙම නේද මේ වාක්‍යයෙන් කියවෙන සිංහල තේරුම වෙන්නේ. සහෝදරයා කාර්මිකයෙක්. Brother is a mechanic. ඒක පුතා පැහැදිලි. It is clear that brother is a person. brother කියන්නේ පුද්ගලයෙක්. ඒ නිසා යා නාමපදයක් වෙනවා කිසි ගැටලුවක් නැහැ. එතකොට වාක්‍ය subject එක පුතේ නාමපදයක් නේ. brother කියන්නේ වාක්‍ය subject එක කතෘනේ. එයා නාමපදයක් වෙනවා. හරි. He is a talented boy. ඔහු දක්ෂ පිරිමි ළමයෙක්. talented කියන්නේ පුතේ දක්ෂයි කියන එක. කාර්ය අතින් දක්ෂයි නම් තමයි talented කියන වචන අපි භාවිතා කරන්නේ. දැනුම අතින් දක්ෂයි නම් clever කියන වචනේ භාවිතා කරන්නේ. right? එතකොට he කියන්නේ එතකොට pronoun එකක් කියලා ඔයාලා දන්නවනේ. එතකොට පුතේ දෙවෙනි වාක්‍ය subject එක වෙන්නේ pronoun එකක් නේ. right? එතකොට දීලා තියෙන first and second sentences වලින් කියවෙනවා subject එකක් තියෙනවා වාක්‍ය දෙකටම. පළවෙනි වාක්‍ය සබ්ජෙක්ට් එක නාමපදයක් වෙනවා, දෙවෙනි වාක්‍ය සබ්ජෙක්ට් එක ප්‍රොනවුන් එකක් වෙනවා. මෙන්න මෙහෙම නීතියක් තියෙනවා පුතා. මොකද්ද? යම් කිසි වාක්‍යයක right? යම් කිසි වාක්‍යයක සබ්ජෙක්ට් එක කතෘ තනි වචනයක් නම් a single word තනි වචනයක් නම් brother කියන්නේ තනි වචනයක්, he කියන්නේ තනි වචනයක්. තනි වචනයක් වෙනවා නම් සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් ඒක නාමපදයක් හෝ ක්‍රියාපදයක් වෙන්න ඕන. එක්ක නාමපද නාමපදයක් හෝ සර්වනාමයක් වෙන්න ඕන. noun එකක් වෙන්න ඕනේ එක්ක or otherwise it should be a pronoun.
දැන් බලන්න පළවෙනි වාක්‍යයේ තනි වචනයක් තියෙන එක නාම පදයක්. දෙවෙනි වාක්‍යයේ තනි වචනයක් තියෙන එක සර්වනාමයක් වෙනවා. And look at this example. මේ උදාහරණය බලන්න. Swimming is his hobby. එතකොට මේ sentence එකේ swimming කියන්නේ පුතා ක්‍රියාපදේ වෙනවා. right? Swimming කියන්නේ ක්‍රියාපදේ වෙනවා. right? එහෙනම් swimming කියන්නේ මොකක් වෙන්න ඕනද? swimming කියන්නේ එහෙනම් subject එක වෙන්න ඕනේ. එයා subject එක වෙනවා නම් පුතේ මෙතනදී යන්න අර කියපු නීතිය උදව් වෙනවා. swimming කියන්නේ පුතා තනි වචනයක්. මං හරිනේ. SWIMMING means it is one word තනි වචනයක්. කලින් අපි කතා කරා මොකද්ද? වාක්‍ය subject එක තනි වචනයක් වෙනවා නම් ඒක noun එකක් හෝ pronoun එකක් වෙන්න ඕන. දැන් ඔන්න තනි වචනේ subject එකක් අපිට ලැබිලා තියෙනවා. මේක අංක 2 නෙමෙයි අංක 3 වෙන්න පුතේ ඈ. subject එක තනි වචනයක් විදිහට ලැබිලා තියෙනවා අපිට. එහෙනම් ඒ තනි වචනේ අනිවාර්යයෙන්ම noun එකක් හෝ pronoun එකක් වෙන්න ඕන. පුතේ වාක්‍යයක පාවිච්චි කරන්න පුළුවන් සර්වනාම නොහොත් pronouns තියෙන්නේ 7යි subject එක විදිහට. subject එක විදිහට භාවිතා කරන්න පුළුවන් pronouns තියෙන්නේ 7යි. I, he, she, it, we, they, you. ඔන්න ඔය 7 දෙනා පමණයි subject එක විදිහට පාවිච්චි කරන්න ඕනේ. මේ 7 දෙනා ඇතුළේ මම swimming කෙනෙක් කිව්වද? නෑනේ. එහෙනම් පුතේ මේක pronoun එකක් වෙන්න විදිහක් නෑ. එහෙනම් අනිවාර්යයෙන් මෙයා කවුරු වෙන්න ඕනේද? noun එකක් විය යුතුයි. ඔන්න එතනදී ඔප්පු වෙනවා පුතා මොකද්ද? swimming is his hobby. පිහිනීම ඔහුගේ විනෝදාංශයයි කියන වාක්‍ය තුල swimming කියන එක පුතේ නාම පදයක් බවට එතනින් ඔප්පු වෙනවා. right? මම present participle නාම විශේෂණ adjectives විදිහට පාවිච්චි කරද්දී swimming කියන එක ගත්තා. swimming කියන එක verb යටතේත් ගත්තා. පුතේ swimming කියන එක ක්‍රියාපදයක් නම් එයාගේ තේරුම පිහිනමින්. swimming කියන එක adjective එකක් නම් තේරුම විදිහට ආවේ පිහිනුම්. පිහිනුම් තටාකයක් කියලානේ කිව්වේ. හැබැයි swimming කියන එක noun එකක් වෙනවා නම් පුතේ යාගේ තේරුම පිහිනීම ඔහුගේ විනෝදාංශයයි. අපි කවදාවත් මෙහෙම කියන්නේ නැහනේ. පිහිනමින් ඔහුගේ විනෝදාංශයයි කියනවද? නැහැ. පිහිනුම් ඔහුගේ විනෝදාංශයයි කියනවද? නැහැ. පිහිනීම ඔහුගේ විනෝදාංශයයි. එහෙනම් ඔප්පු වෙනවා පුතේ swimming කියන එක මෙතනදී noun එකක් කියලා. ඉක්මනට ලියන්න screen එකේ පේන දේ. ඔකේ යන්න බෑනේ. screen එකේ තියෙන එක ඉක්මනට ලියන්න. තාත්තගේ ෆොටෝ ගොඩ අරගෙන තියෙන S කියන්නේ subject කියලා ඔක්කොම දන්නවා. This is number 3 පුතා. Okay, let me. Okay, Kalani. Okay, Chami. Okay, Samali. Okay, Umesha. Right. ඔය විදිහට පුතා අපි නිතර භාවිතා කරන gerunds තියෙනවා. Right, I am going to show you some examples for them. මම ඒ සඳහා උදාහරණ කීපයක් පෙන්නන්න. Reading makes a full man. ඔය library වල පුස්තකාල වල එහෙම ගහලා තියෙන කියමනක් නේද ඔය? Reading makes a full man. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
right කියවීම කහ පාටින් දාලා තියෙන පුතේ මම ජෙරන්ස් ටික කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියවීමෙන් ගැහණියක සම්පූර්ණ වෙන්නේ නැද්ද කියලා නේද? ඒ කියන්නේ ගෑනු කොච්චර කියුවා සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා සමහරව කියනවා right. මෙතන මෑන් කියන එකෙන් අදහස් කරන්නේ පුතේ සමස්ත මනුෂ්‍ය වර්ගය හැම ඇතුව පිරිමි විතරක් නෙවෙයි ඈ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. makes කියන්නේ පුතේ verb එක. එහෙනම් reading කියන්නේ subject එක වෙන්න ඕනේ. එයා pronoun එකක් නෙමෙයි. එහෙනම් එයා අනිවාර්යෙන් නාම පදයක් වෙනවා. right. මෙහෙම කරමුද? උදාහරණ 7 ලියන්න මම සිංහල තේරුම කියන්නම්. එතකොට පහලින් ලියා ගන්න. ඒ නිසා රූලක් හැර ලියන්න. reading makes a good man. Walking is good for health. Smoking is injurious to health. Loitering is banned here. I like hiking. He is fond of traveling. My hobby is singing. And I want to tell you again පුතා 8:00ට තමයි ක්ලාස් එක පටන් ගන්න. 8:00 වෙද්දි join වෙන්න. 9 වෙනකන් ඉන්න එපා. 8:00ට තමයි හැමදාම ක්ලාස් එක පටන් ගන්න. හැමදාටම කියන්නේ මයි ක්ලාස් එක. Tuesday and Friday. කවුරු හරි 8:00ට join වෙන්න අපහසුයි ඉන්නවනම් ඒත් 8:00ට එන්න. අපහසුයි නම් ඒත් එන්න ඕනේ 8:00ට. Okay? No excuses. පාඩම මම රෙකෝඩ් කරනවා වීඩියෝ එක මම group වලට දාන්නම්. I promise you that මම ඒක පොරොන්දු වුණා. Right. I tell you the Sinhala meanings. Reading makes a full man. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. Walking is good for health. ඇවිදීම සෞඛ්‍යයට හොඳයි. නැත්තම් ඇවිදීම සෞඛ්‍යයට යහපත්. නැත්තම් ඇවිදීම සෞඛ්‍යයට හිතකරයි. Smoking is injurious to health. ඔයාලා ඔය දෙමළ ෆිල්ම් හරි තෙලුගු ෆිල්ම් හින්දි ෆිල්ම් එහෙම බලනවා නම් පුතා ඔන්න ඔය කියමන තියනවා පුතේ චිත්‍රපටයේ ෆිල්ම් එක පටන් ගන්න කලින් මේක දාන. සමහරලාට පොඩි වීඩියෝ එකකුත් එක්ක දාන්නේ. දුම්පානය කරලා වෙනහළු දෙක උගස් තියපු කට්ටිය ඉන්න වීඩියෝස් ටිකක් දානවා. මේ කියමන තමයි දාන්නේ ඉස්සරහ. ලංකාවේ ෆිල්ම්ස් වල මේක දාන්නේ නැහැ. මොකද ලංකාවේ මිනිස්සු දුම්පානය කරාට මුකුත් වෙනහළු වලට වෙන්නේ නැති නිසා. අමුතු මිනිස්සු කොට්ටාශයක් ඉන්නේ. right? එතකොට මේ කියවනේ තේරුම තමයි smoking දුම්පානය is injurious to health. injurious කියන පුතේ හානි කරයි. අන්න right දුමෙන්ද smoking kills men කියලා තියෙනවා නේද? ඒතර ඒකෙත් කියවෙන්නේ ගැහණුන්ව මැරෙන්නේ නැහැ දුම්පානය කරායි. smoking is injurious හානි කරයි to health සෞඛ්‍යයට. දුම්පානය සෞඛ්‍යයට අහිත කරයි හානි කරයි. දුම්පානය සෞඛ්‍යයට හානි කරයි. smoking kills කියලා කියමනක් තියෙනවා දුමිද්දව විදිහට. දුම්පානය මරණය ඇති කරයි. මම අනිද්දාට මරු වීඩියෝ එකක් තියෙනවා පෙන්නන්නම් කොහේ දුම්පානය සෞඛ්‍යයට අහිත කරයි කියන්නේ. loitering is banned here. පුතේ ban කියන්නේ past participle verb එකක්. අපේ ඊගාව පාඩම ban තමයි ඒකේ base verb එක වෙන්නේ. ban කියන්නේ පුතේ බං එහෙම නෙමෙයි. මොකද බං? එහෙම නෙමෙයි ban ඔය තියෙන්නේ.
තහනම් කරනවා. තහනම් කරනවා තමයි බෑන් කියන්නේ. එතකොට loitering කියන්නේ පුතේ නිකරුණේ ගැවසීම. නිකරුණේ ගැවසීම මෙහි තහනම් කර ඇත. passive voice වාක්‍යයක් ඔය තියෙන්නේ. නිකරුණේ ගැවසීම මෙහි තහනම් කර ඇත. ගොඩක් වෙලාවට ඕක ඔය instruction board එකක් ඕක ප්‍රදර්ශනය කරලා තියෙන උසාවි ඉස්සරහා. In front of the courts. උසාවි ඉස්සරහා කාටවත් නිකන් ඔය අර මෙහෙ ගැවසි ඉන්න බෑ. එහෙම තල්ලලා අහිරිය දාන්න. right? arrest කරනවා. අපේ ඉස්කෝලෙත් තමයි මේ බෝඩ් එක ගහන්න ඕනේ. හා මට කියන්න බලන්න හොඳම ස්ථානේ මොකද්ද මේ බෝඩ් එක ගහන්න ඕනේ? ඉස්කෝලේ මේ බෝඩ් එක ගහන්න හොඳ මේ කියමන ලියලා ගහන්න හොඳම ස්ථානේ මොකක්ද අක්කලා මෙසේජ් එකක් එමු. right. අන්න හරි. එක්කෙනෙක් කියනවා টয়ලට් එක ගාවලු හරි. තව කෙනෙක් කියනවා කැන්ටින් එක ගාවලු ඒත් හරි. කැන්ටින් එක ගාව ගහන්න ඕනේ අයි කොච්චරක් නිකරුණේ ගැවසෙනවා ගිහිල්ලා. টয়ලට් එක ගාවත් නිකරුණේ ගැවසෙනවා නේද? පන්ති කාමර ගාව ගන්න ඕනද මේක? පන්ති කාමර ගාව ගන්න ඕනේ. පන්ති කාමර ගාව නොගහ ඉන්නෝනේ අයි. ගැවසෙන්න ඕනේ පන්ති කාමර ගාව තමයි. පිටිනිත් ගහන්න ඕනේ නා ප්ලේග්‍රවුන්ඩ් yes නිතාෂා. බස් හෝල්ට් එකක් ගහන්න හොඳයි මේක නේද? නිකරුණේ ගැවසෙන්නේ වැඩිපුරම ඉස්කෝලේ টয়ලට් එක ගාවයි කැන්ටින් එක ගාවයි. පස්වෙනි එක I like hiking. මම කඳු නැගීමට කැමතියි. hiking කියන්නේ පුතේ කඳු නැගීම. කඳු නැගීම. මම කඳු නැගීමට කැමතියි කියලා මේ තියෙන්නේ. එතකොට hiking කියන්නේ ආපහු නාම පදයක් වෙනවා. hiking කියන එක verb එකක් වෙන්න බෑ. මොකද be verb එකක් නෑ. hiking කියන එක adjective එකක් වෙන්න බෑ. මොකද hiking කියන එකෙන් කාවවත් විශේෂණය කරන්නේ නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම noun එකක් වෙන්න ඕනේ. He is fond of පුතේ fond of කියන්නේ කැමතියි කියන එකමයි. He is fond of traveling. Traveling means සංචාරය කිරීම. දැන් සංචාරය. ඔහු සංචාරයට කැමතියි. ඔහු සංචාරය කිරීමට කැමතියි. අපිත් සංචාරය කිරීමට කැමතියි. හැබැයි සංචරණ සීමා දාලා නිසා we can't do that. My hobby is singing. මගේ විනෝදාංශයේ ගීත ගායනය. මගේ විනෝදාංශයේ ගීත ගායනයයි. මේ හතේම කියවෙන්නේ පුතේ ජෙරන්ස් ගැනයි වාක්‍ය දීලා තියෙන්නේ. Okay, right. ඔතනින් present participles කියන පාඩම අවසන් වෙනවා. Now you know all the things, everything about the present participles. Present participles කියන ing කියන පද වර්ගය ගැන හැම දෙයක්ම දැන් ඔයා දන්නවා. ඒකේ භාවිත තුනක් තියෙනවා. ඒ තුනක් දන්නවා ඔයාලා. දැන් බය වෙන්න දෙයක් නැහැ. මොන යකෙකුටවත්. Right? අපි යනවා ඊගා මාතෘකාවට පුතා, and that is what? Past participles. නේද? past participles. ඒ කියන්නේ present participle වල ඥාති සහෝදරයා. කසින් තමයි මේ. past participle verbs. ඉක්මනට ලියමු පුතේ මාතෘකාව. past participle verbs. in Sinhala අතීත කෘදන්ත. අතීත කෘදන්ත. මෙයාටත් verbs කියලා නම දෙන එක එකපාරටම සාධාරණ නෑ. මෙයත් අර present participle වගේම පද වර්ගයක් පුතේ. කෙලින්ම ක්‍රියාපද කියන්න බෑ. මෙයාගේ තියෙන එක භාවිතයක් තමයි ක්‍රියාපද. තව භාවිතයක් තියෙනවා. present participles වල භාවිත තුනක් තිබුණා. හැබැයි past participles වලට තියෙන්නේ භාවිත දෙකයි. අපි ඉස්සෙල්ලා බලලෙමු past participle කොහොමද ක්‍රියාපදයක් වෙන්නේ කියලා. right? මාතෘකාව ලියලා දැන් සතුටින් ඉන්න කට්ටියම පුතේ present participle කියන වචනේ ඇතුලේ present කියලා නම තිබුණාට එයාගේ කාලය present tense උනේ නෑනේ. ඒ වගේම තමයි මෙයත්. The name is past participle but the tense is not past. කාලය අතීත කාලෙ නෙමෙයි. අපි අදහස් කීපයක් බලමුකෝ යාගෙන. කිසිම අවස්ථාවක තනි ක්‍රියාපදයක් ලෙස නොයේදී. අර වගේම තමයි පුතේ go කියන එකේ past participle එක gone. හැබැයි වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ I gone to the school කියලා. I gone to the school කියලා වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ. එහෙනම් කොහොමද ලියන්නේ කියලා අපි බලමු ඈ. කාලයක් නොමැති ක්‍රියාපද වර්ගයකී. ඒ කියන්නේ මෙයාට කාලයක් නැහැ. අනිවාර්යයෙන්ම possessive ක්‍රියාපද සමගයි යොදන්නේ පුතේ. මතකද possessive verbs ටික මොනවද කියලා?
ඊගා ස්ලයිඩ් එකේදී මම පෙන්නනවා ඒ නිසා ලියන්න යන්නේ නැහැ. හැබැයි පුතේ අර present participle වලදී කතා කරාට වඩා අමතර සිද්ධියක් මෙතන තියෙනවා. ඒ තමයි present participle verb එකක් ඉදිරියෙන් පුතේ අනිවාර්යෙන් be verb එකක් තියෙන්න ඕනේ. ඒව active voice ද passive voice ද අදාළ නැහැ. අනිවාර්යෙන් පුතා present participle එකක් නම් ing form එකක් නම් ඉදිරියෙන් be verb එකක් තියෙන්නම ඕනි. හැබැයි past participle වලදී අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි active voice එකක් නම් පුතේ possessive verb එකක් තියෙන්නේ, passive voice එකක් නම් පුතේ be verb එකක් තියෙන්නේ. ඔන්න ඕක පොඩ්ඩක් පැටලිලි සහගත තැනක් අපි එක පැටලිලි ලියාගෙන කතා කරමු. active voice කියන්නේ පුතේ කර්තෘකාරක වාක්‍යනේ. ඒ කියන්නේ කර්තෘ මුල ඉන්න වාක්‍ය. අලු පාටින් ලියවෙන්නේ නැහැ. මම ඒ නිසා ගන්නම් කහ පාට ඈ. he කියන්නේ පුතේ subject එක. හාද? ඔහු බත් කාලා තියෙනවා. කාපු කෙනා තමයි ඔහු. ඒ කියන්නේ ඔහු තමයි subject එක. rice is eaten by him. ඔහු විසින් බත් කාලා තියෙනවා. ඔහු විසින් බත් කාලා තියෙනවා. එතකොට කාපු දේ තමයි පුතේ rice කියන්නේ. කාපු දේ කියන්නේ object එකනේ. ක්‍රියාවට ලක් වෙන දේ කියන්නේ පුතේ object එකනේ. එහෙනම් rice කියන්නේ object එක වෙනවා. ඒ කියන්නේ passive voice එකක් තියෙනවා. බලන්න he has eaten rice කියන එකේ පුතේ he කියන්නේ subject එක. ඒ කියන්නේ active voice එකක පුතේ eaten කියන past participle එක ඉදිරියෙන් තියෙන පුතේ possessive verb එකක් නේ. has කියන්නේ possessive verb එකක් අයිතියක් දක්වන ක්‍රියාපදයක්. එතකොට passive voice එක පුතේ eaten කියන්නේ past participle එක. හැබැයි past participle එක ඉදිරියෙන් තියෙන්නේ is කියලා be verb එකක්. ඔන්න ඕක පුතා විශේෂ නීතියක්. හරි? මේක විශේෂ අති විශේෂ නීතියක් මේක. මම එක මේ පැත්තකින් ලියනවා. මට ඒක slide show එකේ type කරන්න අමතකුණා. මොකක්ද දන්නවද නීතිය? right? යම් කිසි වාක්‍යක possessive verb එකක් සමග ඒ කියන්නේ මම උදාහරණයකට has ගන්නම් 4 දෙනෙක් ඉන්නවනේ have has had will have කියලා. possessive verb එකක් එක්ක අයිතියක් දක්වන ක්‍රියාපදයක් එක්ක පුතේ past participle pp කියලා අපි කෙටියෙන් හඳුන්වනවා නේද? past participle verb එකක් තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් මේ sentence එක පුතා active voice sentence එකක් වෙනවා. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක්. AV. හැබැයි be verb එකක් එක්ක past participle verb එක තිබුණොත් යම්කිසි වාක්‍යයක be verb එකත් එක්ක past participle verb එකක් තිබුණොත් එහෙම අනිවාර්යෙන් පුතා ඒ sentence එක passive voice sentence එකක් වෙනවා. ඕක ඉංග්‍රීසි භාෂාවේ තියෙන a very important rule. ඉතා වැදගත් නීතියක් වෙනවා. right? ඒ නිසා අපි note එක ලියද්දි මේකත් පහලින් ලියලා මෙන්න මේ විදිහට කොටු කරගමු ඈ. right? තව අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා. තව ඉදිරියට යන්න. යෙදෙන possessive ක්‍රියාපදයේ කාලය අනුව වාක්‍යයේ කාලය තීරණය වේ. මම දැන් මෙතනදී සලකන්නේ active voice වාක්‍ය සම්බන්ධයෙන් තමයි උදාහරණ කතා කරන්නේ. ඒකට active voice වාක්‍යක ඉස්සරහින් ඉන්න have has had will have කවුද? එයා මත තමයි පුතේ කාලය මොකක්ද කියන එක තීරණය වෙන්නේ. ඇයි? past participle වලට කාලයක් නැහැ කියලා කතා කරා. එහෙනම් ඉස්සරහින් ඉන්න කෙනා අනුව තමයි අපි past tense එක මොකක්ද කියන එක තීරණය කරන්නේ. he eaten fried rice කියන වාක්‍ය ගත්තොත් එහෙනම් මේක පට්ටපල් බොරුවක්. මෙහෙම sentence එකක් ලියන්න බෑ. මෙයා තනියම ඉන්නේ හින්දා. they learned කියලා වාක්‍යයක් ලියන්න බෑ. මේකත් වැරදි. ඒ කියන්නේ කාලෙකුත් නෑ ඒකට. right? Supun has had will have gone to school කියලා වාක්‍ය හරියන්න ඕනේ. Supun කියන්නේ ඒක වචනයක්. එහෙනම් has ගැලපෙන්නත් පුළුවන්. had ගැලපෙන්නත් පුළුවන්. will have ගැලපෙන්නත් පුළුවන්. මේ තුන් දෙනාගෙන් කෙනෙක් සමග තමයි අපි gone කියන past participle එක ලියන්නේ. right? has භාවිතා කරොත් එහෙනම් පුතේ මේක present වාක්‍යයක් වර්තමාන කාලයට අදාළ වෙනවා. මොකද has කියන්නේ වර්තමාන කාලේ ක්‍රියාපදයක් නිසා. Supun has gone to the school. Supun පාසලට ගිහින් තියෙනවා. එහෙනම් මේක වර්තමාන කාලේ වාක්‍යයක් වෙනවා. ඔතන had පාවිච්චි කරා නම් අතීත කාලේ වාක්‍යයක් වෙනවා. will have පාවිච්චි කරා නම් අනාගත කාලේ වාක්‍යයක් වෙනවා. මේ ස්ලයිඩ් එකේ තිබ්බ මේ තීරයේ තිබුණ දේ මම පැහැදිලි කියලා හිතනවා. right? මෙතනදී අපි කතා කරා මොකක්ද? නෝට් එක ලියන්න පුතා. නෝට් එක ලියන්න ඒ අතරේ මම කියනවා ආපහු. තනි ක්‍රියාපදයක් විදිහට යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පළවෙනි ක්‍රියා වාක්‍ය වැරදුනේ. කාලයක් නැහැ. learn කියන ක්‍රියාපදේ පාවිච්චි කරාට කාලයක් නිරූපණය වෙන්නේ නැහැ ඒකෙන්. possessive verb එකක් එක්ක අනිවාර්යෙන් යෙදෙන්න ඕනේ. යෙදෙන possessive verb එක අනුව කාලය මොකක්ද කියන එක තීරණය වෙනවා. අලුත් නීතියක් මෙතනදී අපි අඳුනගත්තා. විශේෂ ඉංග්‍රීසි භාෂාවේ තියෙන නීතියක්. ඒ තමයි past participle එක ඉදිරියෙන් තියෙන possessive verb එකක් නම් ඒ වාක්‍ය active voice වාක්‍යයක් වෙනවා. past participle එක ඉදිරියෙන් be verb එකක් තිබුණත් පුතේ ඒක passive voice වාක්‍යයක් වෙනවා.
ඔය විශේෂ නීතියක්. okay right screen එකේ තියෙන ටික ඉක්මනට ලියා ගන්න. පාඩම එක්ස්ප්ලেইন කරද්දී පුතේ පැහැදිලි කරද්දී ගැටලුවක් තියෙනවා නම් නොතේරෙන තැනක් ආවොත් එහෙනම් මැසේජ් එකක් දාලා අහන්න. ඔයාලා එවන මැසේජස් පේන්නේ මට විතරයි. මැසේජ් මම settings හදලා තියෙන්නේ only host. කියන්නේ ඔයාලා එවන මැසේජ් එකක් දකින්නේ මම විතරයි. ඒ නිසා ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. ඔයාලට ඕනෑම දෙයක් අහන්න පුළුවන් මැසේජ් එකකින් ඈ. නැත්තම් ඉස්සර මොකද දන්නවද උනේ? සර් හරි ටීචර් හරි උගන්වනවා ළමයි මැසේජ් යවනවා. ඇයි නම ටයිප් කරාන් පස්සේ එයාට වෙනම ප්‍රයිවට් මැසේජ් එකක් යවන්න පුළුවන්. ළමයි මැසේජ් කරනවා. ඒ කොහමද බං? මොකක්ද දැන් කරන්නේ බං? අද ඔය පැත්තේ එන්නද බං? ඇලේ නාමුද? ඔහොම ඒවා මැසේජ් කර ඉන්නේ. Okay. තව ලියන ඉන්නවද පුතේ? ඔව් සර්. right. Okay. ඔක්කොම අවසන් ඇති කියලා හිතනවා පුතේ. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක දාපුවාම වීඩියෝ එක ප්ලේ කරලා පෝස් කරලා ලියා ගන්න ඈ. එක තැන නවත්තලා ලියන්න පුළුවන්. right. we make a sentence now. අපි දැන් වාක්‍යයක් හදමු කොහොමද past participle පාවිච්චි කරන්න කියලා. right. this is how we make a sentence using past participles. අර විදිහෙන් මම සූත්‍රයක් දීලා තියෙනවා පුතේ. active voice වාක්‍යයක් තමයි මම උදාහරණට ගන්නේ. first we need a subject. අපිට මුලින්ම subject එකක් ඕනේ, කප්පුරු කෙනෙක්. ඊට පස්සේ possessive verb එකක් ඕනේ, past participle verb එකක් ඕනේ, complement එකක් ඕනේ. possessive verbs ටික මම ආපහු මතක් කරනවා. have කියලා කෙනෙක් ඉන්නවා, has කියලා කෙනෙක් ඉන්නවා, had කියලා කෙනෙක් ඉන්නවා, and will have. ඔය හතර දෙනා කාලය අනුව මෙන්න මෙහෙම කොටස් තුනකට බෙදෙනවා. have has අයිති වෙන්නේ පුතේ වර්තමාන කාලයට present tense එකට, had අයිති වෙනවා past tense එකට, and will have අයිති වෙනවා future tense එකට. එතකොට අතීත කාලය සඳහා had විතරයි තියෙන්නේ. right. ඒ නිසා මම කතා කරන ගමන් ලියන්න පුතේ. ඒ නිසා මේ එක ඕනෑම subject එකක් භාවිතා කරන්න පුළුවන්. we had කිව්වත් ප්‍රශ්නයක් නැහැ, he had කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒක වචන බහුවචන ભેදයක් නැත. will have කියලා අනාගත කාලෙට තියෙන්නේ පුතේ එක ක්‍රියාපදයයි. right. එක ක්‍රියාපදයයි තියෙන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව we භාවිතා කරන්න පුළුවන්, we will have කියන්න පුළුවන්, he will have කියන්න පුළුවන්. singular plural ඕනෑම subject එකක් එක්ක will have කියන possessive verb එක පාවිච්චි කරන්න පුළුවන් අනාගත කාලේ සඳහා. but in present tense have භාවිතා කරන්නේ බහුවචනත් එක්ක, has භාවිතා කරන්නේ පුතේ
ඒක වචනත් එක්ක. ඒතර වර්තමාන කාලෙදී පමණක් ක්‍රියාපද ස්වරූප දෙකක් තියෙනවා. අතීත කාලයටයි අනාගත කාලයටයි එහෙම සිද්ධියක් අදාළ වෙන්නේ නැහැ. right? අර present participle ing form භාවිතා කරලා හදපු වාක්‍ය වලට අපි නමක් දුන්න continuous වාක්‍ය කියලා නේද? past participle භාවිතා කරලා හදන වාක්‍ය අපි හඳුන්වනවා පුතේ perfect වාක්‍ය කියලා. tenses පාඩමේදී හම්බ වෙන තවත් වාක්‍ය රටාවක් perfect වාක්‍ය කියලා අපි හඳුන්වනවා. මේ past participle භාවිතා කරලා හදන වාක්‍ය perfect. okay? උදාහරණයකට ගමු ඒත් එක්කම අපි I have learnt English මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. present perfect වාක්‍යයක් තියෙනවා. We had gone to the school අපි පාසලට ගිහින් තිබුණා. ප්‍රශ්නයක් අහලා තියෙනවා චමත්ක මම උත්තර දෙන්නම් ඒකට පස්සේ ඈ. We had gone to the school අපි පාසලට ගිහින් තිබුණා. right? ඒ කියන්නේ past perfect එකක්. You will have faced the exam ඔබ විභාගයට මුහුණ දීලා තියේවි. තාම මුහුණ දීලා නැහෙනි. අනාගතේනේ. එහෙනම් තව අවුරුදු දෙකකින් ඉන්නේ. ඔබ විභාගයට මුහුණ දීලා තියේවි. එතකොට ඒක future perfect එකක් වෙනවා. පුතේ මේ perfect වාක්‍ය වලින් මේ possessive verb එකයි past participle එකයි එකතු වෙලා හැදෙන perfect වාක්‍ය වලින් අපි කියන්නේ පුතේ යම් කිසි කාලයකදී වර්තමානයේ යම් කිසි කාලයක් වන විට අතීතයේ යම් කිසි කාලයක් වන විට අනාගතයේ යම් කිසි කාලයක් වන විට යම් කිසි කාලයකදී සිදු කර අවසන් ක්‍රියාවන් සිදු කරලා තියෙන ක්‍රියාවන් කරලා තියෙන ක්‍රියාවන් තමයි පුතේ අපි perfect වාක්‍ය වලින් දෙන්නේ. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා කියන්නේ මේ වෙද්දී ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඉංග්‍රීසි ඉගෙනගෙන අවසන් කියන එක. right? අපි පාසලට ගිහින් තිබුණා කියන්නේ මීට මාසයකට උඩදී යම් කිසි දවසකදී 7:00 වෙද්දී අපි පාසලට ගිහින් තිබුණා. කියන්නේ 7:00 වෙද්දී ගිහින් ඉවරයි. අපි අනාගතයේ දවසක අපි හිතමු තව අවුරුදු දෙකකින් කියලා. අපි තව අවුරුදු දෙකකින් විභාගයට මුහුණ දීලා තියේවි. right? ඒ කියන්නේ මේ මොහොත වෙද්දී විභාගයට මුහුණ දීලා ඉවරයි කියන එක. ඉක්මනට ලියාගන්න පුතේ උදාහරණ ටිකත් එක්ක කවුද චමත් කහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. passive voice එක ලියාදර කලින් උදාහරණය. කලින් උදාහරණය sir rice has been eaten by him නෙමෙයිද? හරි. මේ චමත් කහපු වාක්‍ය හරි. rice has been eaten කියන උත්තරේ හරි. මම අතනදී දුන්නේ පුතේ simple present tense එකේ passive එක. අතනදී මම උදාහරණ විදිහට ගත්තේ simple present tense එකේ passive එක. ඒ කියන්නේ සරල වර්තමාන කාලයේ passive එක. එතකොට be verb එකක් තමයි ඉදිරියෙන් ඉන්නේ. right? be verb එකක් තමයි ඉදිරියෙන් ඉන්නේ passive voice වලදී. දැන් මෙතනත් පුතේ eaten ට ඉදිරියෙන් be verb එකක් නේද මේ තියෙන්නේ. eaten ඉදිරියෙන් ඉන්නේ been කියන be verb එක. එතකොට ඕනනම් අර කයින් කළා මේ ඔයා දුන්න උදාහරණ චමත්කමට එතන ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. දෙකම හරි කොහොමත් passive voice එක passive voice වලදී past participle එක ඉදිරියෙන් be verb එකක් භාවිතා කරනවා කියන එක තමයි මම කිව්වේ. right? එතකොට තාම මේක හරි. මේ කියපු කාරණේ හරි තමයි ඈ. හරියට පැහැදිලි චමත්ක තේරුණාද? ඕනනම් ඔයාගේ මේ උදාහරණෙ දෙන්න දාන්නත් පුළුවන් ඈ. rice is eaten by him කිව්වොත් එහෙම present tense එකේ නෑ perfect එක නෙමෙයි පුතේ. simple එකේ passive එක තමයි මම දුන්නේ. ඔයා දුන්න උදාහරණේ perfect එකක්. හරි. right චමත්. ඕනෑම active voice එකකදී පුතා past participle එක ඉදිරියෙන් be verb එකක් තියෙන්නේ. ඕනෑම passive voice එකකදී past participle එක ඉදිරියෙන් ඕනෑම active voice එකකදී past participle එක ඉදිරියෙන් possessive verb එකක් තියෙනවා. ඕනෑම passive voice එකකදී past participle ඉදිරියෙන් possessive verb එකක් තමයි තියෙන්නේ. be verb එකක් තමයි තියෙන්නේ. be verb එකක් තමයි තියෙන්නේ. active voice na be verb එකතු කිරීම past participle. passive voice na ආයෙ වරදන ඕනෑම active voice එකක් නම් possessive verb එකතු කිරීම past participle. ඕනෑම passive voice එකක් නම් be verb එකතු කිරීම past participle. okay? හරි. ඔන්න දැන් දන්නවා එතකොට past participle ක්‍රියාපද verbs
past participle verbs කොහොමද වාක්‍යයක පාවිච්චි කරන්නේ කියලා. අපි අනාගතයේදී tenses පාඩම කරමු. එතකොට passive voice ගැන කතා කරනවා. දැනට මතක තියාගන්න පුතේ අපි active voice තමයි කතා කරන්නේ. මේ active voice නිතර කතා කරන්න හේතුවකුත් තියෙනවා. මොකක්ද දන්නවද? නිතරම active voice කතා කරන්නේ පුතේ අපි වාක්‍ය ලියද්දි වැඩිපුරම භාවිතා කරන්නේ active voice නිසා. ඔයාලා විභාගෙට ගිහිලා 99%ක්ම ලියන්නේ පුතේ active voice වාක්‍ය. ඕනනම් උපරිම වාක්‍යයක් දෙකක් වගේ රචනාවල එහෙම ලියයි passive voice. ඒ හැර වාක්‍ය සියරම පුතේ active voice තමයි ලියන්නේ. ඒ නිසා තමයි උදාහරණ විදිහට active voice වාක්‍යම ගන්නෙ. passive voice කියන පාඩම විශේෂයෙන්ම කතා කරන්නේ tenses කියන පාඩමේදී. ඕකේ. එතකොට අපි තව දේවල් කතා කරමු. හරි. මේ වෙද්දි ඔයාලා දන්නවා පුතා ඔන්න past participle verb එකක් තනියම වාක්‍යයක පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඉදිරියෙන් possessive verb එකක් එන්න ඕනේ. ඉදිරියෙන් යෙදෙන possessive verb එක අනුව තමයි කාලය තීරණය වෙන්නේ. right? එතකොට past participle වලට කාලයක් නැහැ. කාලය තීරණය කරන්නේ ඉදිරියෙන් ඉන්න possessive verb එක අනුව. ඔන්න ඔය කියන කාරණේ දැන් ඔයාලා දන්නවා. මම මුලින්ම කතා කරා පුතේ මුලින්ම ඔයාලට කිව්වා මොකද්ද? past participle කියන එක ක්‍රියාපද වර්ගයක් නෙවෙයි පද වර්ගයක්. එයාගේ එක භාවිතයක් තමයි verb එකක් වෙන එක. අපි මෙතනදී කතා කරලා අවසන් කරේ verb එකක් විදිහට ක්‍රියාපදයක් විදිහට මේ පාවිච්චි කරන හැටි. එයාගේ තව ප්‍රයෝජනයක් තියෙනවා, තව සත්‍යයක් තියෙනවා. ඒ තමයි past participle වලට පුළුවන් පුතේ adjective එකක් විදිහට එහෙම නැත්නම් නාම විශේෂණයක් විදිහට වැඩ කරන්න. අර කලින් present participle පාවිච්චි කරා නේද adjective විදිහට. අන්න ඒ විදිහටම past participle පාවිච්චි කරන්නත් පුළුවන් පුතේ adjective විදිහට. අපි ඒක කොහොමද භාවිතා කරන්න කියලා මම කතා කරනවා ලබන අඟහරුවාදට. සහ ලබන අඟහරුවාදා අපි ක්‍රියාපදවල අවසාන කොටස කතා කරනවා. ඒ තමයි infinitive form එක. අනිවාර්යෙන් එදාට සහභාගී වෙන්න 8:00ට ක්ලාස් එක පටන් ගන්නවා. එදාට මේ පාඩම ආපහු ටිකක් මතක් කරලා තමයි past participle වල adjective කියන මාතෘකාවට යන්නේ මම. සහ infinitive කියන අවසාන මාතෘකාවත් මම එදාට ඩිස්කස් කරනවා. okay අද කතා කරපු දේවල් පැහැදිලි ඇති කියලා හිතනවා. පැහැදිලි තැනක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාලා අහන්න. නැත්නම් මම වීඩියෝ එක දානවා group එකට. එතකොට ආපහු බලලා හරි කියපු දේ පැහැදිලි කරගන්න. right okay thank you very much for joining with me today. I'm going to stop the class here. මම මෙතනින් පන්තිය නවත්තනවා පුතේ. එහෙනම් හැමදෙනාටම good morning. සුබ උදෑසනක් වේවා. Morning, sir. Thank you. Good morning, sir. Good morning. Morning, sir. 10ට. Good morning. හරි පුතේ බුදු සරණයි.